උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. වත්මන් අර්බුදකාරී අවස්ථාවේ සියලු පක්ෂ රට ගොඩනැංවීමට එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල දැනුම් දීම අද හෝ හෙට. කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ඉදිකිරීම කඩිනමින්. ඉන්ධන රැගත් තවත් නැව් කිහිපයක් දිවයිනට. දෝහා කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමේ මං සොයා බැලේ. කිරිපිටි හිඟයට පිළියම් ලෙස ලබන මාස මුල සිට හයිලන්ඩ් කිරිපිටි වෙළඳපොළට. රුසියානු යුක්‍රේන නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අද. වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අන්තර්ජාතික තරඟබිමෙන් සමුගනී. මේ අවස්ථාවේ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බව බහුතරයකගේ අදහසයි. වත්මන් අර්බුදකාරී අවස්ථාවේ කළ යුතු වන්නේ සියලු පක්ෂ එක්ව රට ගොඩනැගීම බව රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා කියයි. උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කිරීම වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් සියලු පක්ෂ එක්වීම මේ අවස්ථාවේ කාලීන අවශ්‍යතාවයකි. ආණ්ඩු පෙරලා නව ආණ්ඩු පිහිටුවීම නොව පක්ෂ විපක්ෂ සියලු දෙනා කළ යුත්තේ එක්ව වත්මන් ගැටලුවලට විසඳුම් සෙවීම බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. ඩොලර් එක ගණන් පාවෙලා තියෙනවා, තෙල් ටික හිතුවට වඩා ගණන් ගිහිල්ලා තියෙනවා, පෝර ටික නැති වෙලා තියෙනවා, ගෑස් ටික අඩුයි සහ ගෑස් ටික ගණන් ගිහිල්ලා තියෙනවා, සිමෙන්ති ටික කරන හැමදේම අපි දන්නවා මේකට යම් හේතුවක් තියෙනවා. එහෙමනම් මේකට විසඳුමක් හොයන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ සියලු දෙනා සාකච්ඡා කරන්න. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කිව්වේ සර්වපාක්ෂික සමුළුවක් හැඳවලා මේ රටේ සියලු දේශපාලන පක්ෂ, සියලු ආගමික නායක, සියලු ජාතින් එකතු වෙලා මේ රට මෙතනින් එහාට වටන්න නැතුව කොහොමද අපි මෙතනින් නැගිටවන්නේ කියන තීන්දුව තමයි අපි ගත යුතු වන්නේ. එහෙම නැතුව මේ වෙලාවේ බොරදියේ මාළු බාන කියන මේ දේශපාලන පක්ෂවල යුතුයකම සහ වගකීම වෙන විශේෂයෙන්ම අනාගතයේ බලයක් ලබා ගන්න ඉන්න පක්ෂයක් නම් මේ වෙලාවේ හැසිරෙන්න ඕනකම තියෙන්නේ. තියෙන ප්‍රශ්නෙට උත්තරයක් යෝජනා කරලා ඒ උත්තරෙත් එක්ක මේ රට ගොඩනගන ක්‍රමවේදයක් එක තමයි බලය ලබා ගන්න ඉන්න පක්ෂයක් නම් කරන්න ඕනකම තියෙන්නේ. ජාතික ගුවන්විදුලියට අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් මේ දක්වා සිදු වී නැති බවයි. ඇරයුමක් ලැබුණොත් පක්ෂය තුළ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කරයි. සර්වපාක්ෂික සමුළුව පිළිබඳ නිල ආරාධනාවක් තාමත් ලැබිලා නැහැ. නමුත් මේ ගැන මාධ්‍යවල පළ වෙලා තිබුණා. අපි ඒ ආරාධනාව ලැබුණාට පස්සේ සමගි ජන බලවේගයේ ස්ථාවරත්වය කියන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ ගැන සාකච්ඡා කළ යුතුව තිබෙනවා. කොහොම වුණත් සර්වපාක්ෂික සමුළුවක් ඇයි මේ මොහොතේ ආණ්ඩුව කැඳවලා තිබෙන්නේ? ඒ කැඳවලා තිබෙන්නේ මේ මූණ දෙන දැවැන්ත අර්බුදයේ හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා විය හැකියි කියලා අපිට පේනවා. සියලු පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් එක්වීමේ වැදගත්කම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියයි. සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වෙයි. අබේවර්ධන මහතා ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින්. මම හිතන්නේ දේශපාලන පක්ෂ පිහිටුවා ගන්න හොඳ නැහැ අරමුණක් නැතුව, ඉලක්කයක් නැතුව, කුමක් සඳහාද කියලා හිතන්නේ නැතුව. ලංකාවේ දේශපාලන පක්ෂ 67ක් පමණ ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ 67 තුල සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නියම අරුත තේරුම් අරගෙන ශක්තිමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සමග ලෝකයේ සමග තරඟ කර හැකි රටක් බවට පරිවර්තනය කරගන්න තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ජාතික ආණ්ඩු නෙවෙයි ඕනේ ජාතික එකමුතුවක්, ජාතික ප්‍රතිපත්ති රාමුවක් කවුරු බලයට આવත් වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති රාමුවක් ජාතියට අවශ්‍ය වෙලා තිබෙන මොහොතක්. ගෝලීය අර්බුදයක් පවතින මේ අවස්ථාවේ සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතාද පෙන්වා දෙයි. විපක්ෂය මේ අවස්ථාවේ වගකීමෙන් ක්‍රියා කළ යුතුය.
ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන මන්ත්‍රීවරයා. අපේ ජල විදුලි බලාගාර තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. හැබැයි මේ ජල විදුලි බලාගාර කාලයකදී ජලය නැති වෙනවා. හැබැයි මේ වෙනකන් මේ වගේ තත්ත්වයක් තිබුණා. මේ වගේ ලයිට් නැති කාලේ ඕන තරම් තිබ්බා. අපේ කාලවල විදුලි නැතිව තිබ්බා. 88 89 අපිට විදුලිය තිබිලා දාන්න දුන්නේ නැහැ බටන් එකවත්. එහෙම කාලක් තිබ්බා. දැන් මොනම් බෙල්ල ගමන කත්තයක් තිබ්බනේ. හැබැයි මේ කාලයේදී සියලුම ජනතාව මේ කුපිත කරන වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේ ගෝලීය අර්බුදයක් තියෙන වෙලාවක ඔක්කොම එකතු වෙනවා. දැන් අනිත් රටවල් ඔක්කොම එකතු වෙලා. අනිත් රටවල් වල විපක්ෂය හැම කෙනාම එකතු වෙලා මොකක් හරි මේකෙන් ගොඩ එන මාර්ගයක් තමයි හොයන්නේ. හැබැයි අපේ රටේ අවසනාවකට විපක්ෂය නොයෙකුත් මත ප්‍රචාරය කරනවා. මේ දේවල් තමයි සිදු වෙන්නේ. ඒක නිසා අපි හැමෝම අවබෝධයෙන් ඉන්න ඕනේ මොකද්ද කරන්න කියලා. මොකද දැන් අපි දන්නවා අමාරු කාලයක්. අපි දන්නවා පෝලිං වල ඉන්නවා. මේ ප්‍රශ්නේ ඔක්කොම දන්නවා. මේකට විසඳුම් තමයි හොයන්නේ. හැබැයි කෙටි කාලේ එහෙම නැත්නම් ඉක්මනින් විසඳුම් දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මේවා සමහර ඒවා තියෙනවා අපේ කන්ට්‍රෝල් එකේ නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Godhabaya. අපි බලාපොරොත්තු වුණා අපි ඔබට දුන්නු පොරොන්දු ඒවා අපි ඉදිරි කාලය තුලදී සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට පොරොන්දු වෙලා තියෙනවා. රාජ්‍ය සේවය මම රාජ්‍ය ආයතන වලට යනවා පෞද්ගලිකවම ඔවුන් දිරි ගන්නන්නට රාජ්‍ය සේවය මත තමයි විශේෂයෙන් සෑම ජනතාවකගේම ජීවිතය රඳා පැවතිලා තියෙන්නේ. සෑම දෙයකටම ඔවුන් රජයේ නිලධාරීන් වෙතට යා යුතුයි. මම රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ කාර්යයන් ඉක්මනින් ඉටු කළ දෙන්න කියලා. සමහර නීතිමය ප්‍රශ්න තියෙනවා. ඒවා අපි ඉවත් කරගෙන මේ නීති තියෙන්නේ ජනතාව වෙනුවෙන්. සමහර පළාත්වල කිරි ගොවියන්ට ප්‍රශ්නයක් තියෙනවා. කැලෑවට ඒගොල්ලන්ගේ ගවයන් ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. මම ඇමතිතුමාටත් කිව්වා මේක ඉඩ දෙන්න කියලා. නැත්තම් ඒගොල්ලන්ට තෘණ ගොවියා අපි කියනවා කිරි වැඩි කරන්න කියලා. හැබැයි ගවයන්ට තෘණ ගන්න දෙන්න නැත්නම් කොහමද අපි වැඩි කරන්නේ? දුර දකින දුර දැක්ම. බස්ගාස්තු සංශෝධනය සිදු කළේ ඇමති මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව බව ඇමති දිලුම් අමුණුගම මහතා කියයි. ඊයේ රැස් වූ ඇමති මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දී තිබේ. බස්ගාස්තු සංශෝධනය පිළිබඳ නිල දැනුම් දීම අද හෝ හෙට සිදු කෙරේ. ගාස්තු වැඩිවීමට අදාළ නිවේදනය ගමනාගමන කොමිසම හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් කඩිනමින් ඉදිකරන බව ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. කොළඹ අවට ස්ථාපිත කර ඇති විදුලි බලාගාර ඊයේ ඇමතිවරියගේ නිරීක්ෂණයට ලක්විය. කැලණිතිස්ස සුජිත්සු ඒෂියා පව සපුගස්කන්ද හා කොළඹ වරායේ ස්ථාපිත කර ඇති බාජ් විදුලි බලාගාරයේද බත්තරමුල්ලේ පිහිටි පද්ධති පාලන ඒකකයේද ඇයගේ නිරීක්ෂණයට ලක්විය. නිවාස පියසි යොදා ගනිමින් විදුලි බල උත්පාදනය විධිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යස්වාධන බලකායක් පිහිටුවීමට අදහස් කරන බව විදුලි බල ඇමතිනිය පැවසුවාය. ජාතික විදුලි බල පද්ධතියට දායක විය හැකි බලාගාර කිසිවක් මෑත කාලයේ ස්ථාපිත නොකිරීම වත්මන් විදුලි අර්බුදයට හේතුවයි. එම තත්වයේ කඩනමින් මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය පැවසුවාය. දෝහා කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමේ මං සොයා බැලේ. ශ්‍රී ලාංකික දූත පිරිසක් මේ දිනවල කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරතව සිටිති. ඇමති නාමල් රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරුන් වන ප්‍රියංකර ජයරත්න සහ ඩී.වී. චානක යන මහතුරුද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාද එම දූත පිරිසට ඇතුළත් වෙති. නියෝජිත පිරිස පසුගියදා කටාරේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ මේජර් ජනරාල් අබ්දුල් අසීස් අල් අන්සාරි මහතා හමු අතර ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා උදා කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. මේ වසරේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3ක් යොමු කිරීම රජයේ ඉලක්කයයි. වත්මන් ඉන්ධන ගැටලුවට කඩිනමින් විසඳුම් ලැබුණු ඇතැයි ඇමති ගාමිණි ලොකුගේ මහතා විශ්වාසය පළ කරයි. ඉන්ධන බෙදාහැරීම ඉදිරි දින කිහිපය තුළ විධිමත් කෙරේ. වත්මන් රජය බලයට පත්වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලදීගත් ඉන්ධන වෙනුවෙන් රජයට ඩොලර් කෝටි 300කට අධික මුදලක් ගෙවීමට සිදුවිය. පසුගිය වසර වන විට එම මුදල් ගෙවා අවසන් කිරීමට රජයට හැකිවිය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය, යුක්රේන රුසියානු ගැටුම් හා ඩොලර් අර්බුදය වත්මන් ඉන්ධන ගැටලුවට මුල් වූ බව බලශක්ති ඇමතිවරයා පෙන්වා දෙයි. විදුලි බලය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැවි තෙල් රැගත් නෞකාවක් මේ මස අගදී දිවයිනට ළඟා වේ.
පෙට්‍රල් හා ඩීසල් රැගත් නැව් 5ක් දැනටමත් කොළඹ වරායට ළඟා වී ඇතැයි ඔහු සඳහන් කරයි. දේශීය වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟයට පිළියමක් ලෙස ලබන මස මුල සිට හිඟයකින් තොරව දිවයින පුරා හයිලන්ඩ් කිරිපිටි බෙදා හැරීමට මිල්කෝ සමාගම සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියයි. පසුගිය කාලයේ දියර කිරි නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් බැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවිය. ලබන මාසයේ සිට දියර කිරි හා කිරිපිටි වෙළඳපොළට නිකුත් කරන්නයි තමා මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාට උපදෙස් දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,56,386කි. ඊයේ ආසාදිතයෝ 345 දෙනෙක් හඳුනාගනු ලැබුවහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 10ක් තහවුරු කළේය. පිරිමි 9 දෙනෙක් හා එක් කාන්තාවක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 8කි. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අධීරයේ ඇගයීම් කටයුතු ලබන සිකුරාදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියයි. ලබන 31 වෙනිදා දක්වා එම ඇගයීම් සිදු කෙරේ. ගුරුවරු 10,000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී කර ගැනිති. මාස 3ක් තුළ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ඉලක්කය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 31 වෙනිදා දක්වා අයදුම් කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. මෙවර ශිෂ්‍යාධාර ලබන සිසුන් සංඛ්‍යාව 20,000කි. ඉන් 250ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කර තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20%ක් දක්වා වටා. අදම CIB එන්න. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව හික්කඩුව සංචාරක පුරය හරහා ඉදිකිරීමට යෝජිත විකල්ප මාර්ගයේ සැලසුම් වලට පමණක් සීමා වී ඇතැයි චෝදනා නැගේ. හික්කඩුව නගර සභාවේ මඟ පෙන්වීම යටතේ හික්කඩුව පාලම අසල සිට කුමාරකන්ද මන්සන්දී දක්වා එය ඉදිකිරීමට සැලසුම් කර තිබිණි. සැලසුම් සකස් කර මේ වන විට වසර 15ක් පමණ ගත වී ඇතත් තවමත් ඉදිකිරීම ආරම්භ වී නැත. සංචාරක පුරයට පැමිණෙන සංචාරකයන් රියානතුරුවට ලක්වීම වැළැක්වීමත් ඔවුන්ගේ නිදහසට බාධාවක් වන රථවාහන හඬ අවම කිරීමත් මෙම විකල්ප මාර්ගයේ ඉදිකිරීමේ අරමුණ විය. මෙම විකල්ප මාර්ගයේ ඉදිකිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු පවසති. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20%ක් දක්වා වටා. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රුසියානු යුක්‍රේන නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අද පැවැත්වේ. දෙපාර්ශ්වය අතර පැවති සිව්වන වටේ සාකච්ඡාද තීරණයකින් තොරව අවසන් විය. යුක්‍රේනයේ නගරවලට රුසියාව අකණ්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරයි. මේ අතර යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ කොටු වී සිටි සාමාන්‍ය වැසියන් රැගත් වාහන පෙළකට නගරයෙන් පිටතට පැමිණීමට හැකි වූ බව නගර බලධාරීහු පැවසුවහ. වාහන 160ක් ඊට අයත්ය. මානුෂීය කොරිඩෝව ඔස්සේ එම නගරයේ ජනතාව ඉවත් කර ගැනීමට මේ දක්වා ගත් සියලු උත්සාහ අසාර්ථක වී තිබුණේ. අකණ්ඩව එල්ලවන රුසියානු ප්‍රහාර ඊට හේතුවයි. නගරයෙන් පිටතට පැමිණි ජනතාව පැවසුවේ තමන් ආහාර හා පානීය ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටි බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. සංචාරක ගමනාන්ත 9ක් තිරසර සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරේ. දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි ඒවා තෝරාගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතියේ සහාය ඇතිව එය ක්‍රියාත්මකයි. සීගිරිය, පිළිකුත්තුව, වනාතවිල්ලුව, ගඟේවාඩිය, එල්ලවල ඇල්ල, වවුල්පනේ, හුණුගල් ගුහාව, ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත්, පානම ප්‍රජාකම්මානය හා මිහින්තලය එම ගමනාන්ත 9යි. ඒ අතරින් සීගිරිය හා යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පුරාවසර 13ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අන්තර්ජාතික තරගබිමෙන් සමුගනී. බැංගලෝරෙහිදී ඊයේ නිමාවට පත් වූ ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහු සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයයි. මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සුරංග ලක්මාල් ටෙස්ට් තරග 70කට සහභාගී වී කඩලු 171ක් බිඳහෙලා තිබේ. එක්දින කඩලු 109ක් හා පන්දුවාර 20යි 20 කඩලු 8ක් බිඳහෙලීමට ඔහු සමත් විය. සුරංග ලක්මාල් පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා පිටියට පිවිසියේ 2019 දී. සුරංග ලක්මාල් පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා පිටියට පිවිසියේ 2009 දී. ටෙස්ට් තරග 5කදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේය. ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජයගත්තේය. ඉන් දෙකක්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ගත් ජයග්‍රහණ වේ. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ හා ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු ජාතික කණ්ඩායමට එක්වීමට මග හෙළි කරගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගත් සුරංග ලක්මාල් ඉදිරියේදී එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කළ ව්‍යාපාර අදහස් උත්පාදන හා ශක්්‍යතා අධ්‍යයන වැඩසටහනක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මොන්රාගල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේ මඟ පෙන්වීම යටතේ එය සංවිධානය කර තිබිණි. ව්‍යවසායකයෝ 40 දෙනෙක් ඊට සහභාගී වූහ. බැංකු හා ව්‍යවසායකයන්ට සේවා සපයන ආයතන කිහිපයක නියෝජිතයෝද ඊට එක්ව සිටියහ. තම ආයතනවලින් ව්‍යවසායකයන්ට ගත හැකි සේවා පිළිබඳව ඔවුහු එහිදී කරුණු ඉදිරිපත් කළහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අම්පාර දිස්ත්‍රික්කයේ කොකාගල හෙක්ටයාර් 66ක වගා කර ඇති නව රබර් වගාවේ පළමු කිරි කැපීම කිරිවාන තුරුසවිය අනුබද්ධ රබර් වගා භූමියේදී පසුගියදා සිදුවිය. කුඩාතේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘති යටතේ මෙම රබර් වගාව ආරම්භ කළ බව රාජ්‍ය ඇමති කනක හේරත් මහතා කියයි.
සම්ප්‍රදායික ප්‍රදේශවලින් බැහැරව රබර් වගා කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ එම රබර් වගාව සිදු කෙරිණි. එම වැඩපිළිවෙල යටතේ දිවයින පුරා හෙක්ටයාර් 1200ක නව රබර් වගාව ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. කාලගුණ වාර්තාව. බස්සාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු සහිත වැසි ඇතිවීමේ අවධානමක් පවතී. తాවකාලික තද සුළං ඇතිවිය හැකිය. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශයේත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයත් තරමක් රළු ස්වභාවයක් ගනු ඇත. මීළඟට දවසේ පුවත. මෙවර මාස්කන්නේ වී අස්වනු නෙලීමේදී වී අලුය මණ්ඩලයට ඉහළ අස්වැන්නක් මිලදී ගැනීමට අවස්ථාව සැලසින. ඊට ප්‍රධානම හේතුව වූයේ රජය විසින් වී අස්වැන්න සඳහා ගොවියාට ඉහළ මිලක් ගෙවීමත් වී අලුය මණ්ඩලයට වී මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලබා දීමත්. ඒ අනුව අද වන විට වී අලුය මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. මේ රටේ බලවත් සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. එම මාෆියාව බොහෝ කාලයක සිට මෙරට සහල් වෙළඳපොළ දැහැගනිමින් සිටිනවා. වී ගොවියා ගසා ගන්නවා. ඒ අනුව වී අලී මණ්ඩලය ගොවියාගේ අතමිට සරුවන රුපියල් 90ට වැඩි මුදලක් වී කිලෝවක් සඳහා ගෙවමින් වී මෙට්‍රික් ටොන් 2 ලක්ෂයක් ලබා ගැනීමේ ඉලක්කයක් සම්පූර්ණ කරමින් පවතිනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමත් විදේශ රටවලින් සහල් ආනයනය කිරීමත් තුළින් වෙළඳපොලේ සහල් හිඟයක් ඇති නොවී පාරිභෝගිකයාට අවශ්‍ය තරම් සහන මිලට සහල් සපයා දීමට හැකි වුණා. ඒ තුලින් සහල් මාෆියාවට මේ හිතුමනාපයට පාරිභෝගිකයා ගසා කෑමටද අවස්ථාව නොලැබෙනවා. මෙවර රජය විසින් ගොවිතැන් පාලු වූ ගොවියන්ටද වගාපාලු සඳහාද වන්දි ලබා දීමට අමතක කළේ නැහැ. රට තුළ මූල්‍ය අගහිඟකම් තිබුණත් රජය ගොවි ජනතාවට කළ හැකි උපරිම යුතුයකම ඉටු කර දී ඇති බව අප කිසිසේත් අමතක කළ යුතු නැහැ. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. වත්මන් අර්බුදකාරී අවස්ථාවේ සියලු පක්ෂ රට ගොඩනැගවීමට එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල දැනුම් දීම අද හෝ හෙට. කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ඉදිකිරීම කඩිනමින්. ඉන්ධන රැගත් තවත් නැව් කිහිපයක් දිවයිනට. දෝහා කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමේ මං සොයා බැලේ. කිරිපිටි හිඟයට පිළියම් ලෙස ලබන මස මුල සිට හයිලන්ඩ් කිරිපිටි වෙළඳපොළට. රුසියානු යුක්‍රේන නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අද. වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අන්තර්ජාතික තරඟබිමින් සමුගනී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.